අපි සමග මේ වෙලාවේ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ජේසුස් වහන්සේ විසින් අපිට ලබා දුන්න අලුත් ගිවිසුම තුල තමයි අපි ජීවත් වෙන්නේ. ජේසුස් වහන්සේට පෙර පැරණි ව්‍යවස්ථාවේ ලියා තිබෙන ප්‍රකාරයට ටෝරා එක තුල පංච පුස්තකය තුල ලියා තිබෙන ව්‍යවස්ථාව මත තමයි ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේත් එක්ක ගමන් කළේ. නමුත් දැන් එම පැරණි ව්‍යවස්ථාවෙන් අපව වෙන් කරලා ජේසුස් වහන්සේ තුල වූ නව ගිවිසුමකට ඇතුල් කරලා තිබෙනවා. පැරණි ගිවිසුමේ කොන්දේසි තිබුණා. පැරණි ගිවිසුම දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක කළා. ඉන්පසුව මෝසෙස් තුලින් එම පැරණි ගිවිසුමේ නීති රීති මොනවද, කොන්දේසි මොනවද, ඒ පැරණි ගිවිසුමට අදාළ ව්‍යවස්ථාව කුමක්ද කියන එක මෝසෙස් තුලින් ලබා දෙන්නට දෙවියන් වහන්සේ කටයුතු කළා. එම ව්‍යවස්ථාවල තිබුණු බොහෝ දේ ඊශ්‍රායල් ජාතිය අතරින් කඩ වුණා. පැරණි ගිවිසුමේ නීති රීති ව්‍යවස්ථාවන් පැරණි ගිවිසුමට අදාළ කාරණා කඩ වෙනවත් සමගම දෙවියන් වහන්සේට සිදු වුණා එම ගිවිසුම තුල රැඳිලා හිටපු අයව තමන්ගෙන් දුරස් කරන්න. ඒකට හේතුව ගිවිසුමේ කොන්දේසි ඔවුන් කඩ කරනු ලැබුවා. මේ වුණත් උන්වහන්සේට අවශ්‍ය වුණා නැවත වතාවක් ඔවුන් ඇතුළු ඊශ්‍රායල් ජාතිය ඇතුළු ලෝකයේ අනෙකුත් සියලුම ජාතීන් නැවතත් දෙවියන් වහන්සේ සමග සමගිකමකට ඇතුල් කරගන්න. මේ උදෙසා උන්වහන්සේ නව ගිවිසුමක් පිහිටවනු ලැබුවා. නව සම්බන්ධතාවයක් තුලින් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්නට සියලුම ලෝක ජනතාවට අවස්ථාව දෙන්න දෙවියන් වහන්සේ කැමති වුණා. මේ නිසා තම ඒක ජාතක පුත්‍රයා මැදහත් කරගෙන උන්වහන්සේ අලුත් ගිවිසුමක් පිහිටවනු ලැබුවා. මේ ගිවිසුම පිහිටෙව්වේ ජේසුස් වහන්සේ සමග. උන්වහන්සේ තමයි මේ අලුත් ගිවිසුමේ මැදහත් කරුවා. එතකොට උන්වහන්සේ මැදහත් වෙලා තමයි අපිට අහිමි වුණු දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය නැවත ගොඩනගා දෙන්නට කටයුතු කළේ. උන්වහන්සේ කිව්වා මං මේ කියන විදිහට කළොත් මා යන මාර්ගයේ පැමිණියොත් මම නුඹලට පෙන්වන විදිහට මා පසුපස පැමිණියොත් නැවත වරක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වුණා. උන්වහන්සේ කෙරෙහි ඇදහිීම තුලින්, උන්වහන්සේ කළ ක්‍රියාවල් කිරීම තුලින්, උන්වහන්සේ ඉගැන්වූ මාර්ගය තුල ගමන් කිරීම තුලින් අපිට නැවත හැකියාව ලැබෙනවා දෙවියන් වහන්සේත් එක්ක බිඳුණු සම්බන්ධතාවයේ නැවත වතාවක් ගොඩනගා ගන්න. අලුත් ගිවිසුම ජේසුස් වහන්සේ සමග පමණයි උන්වහන්සේ කළේ. ඒ නිසා ජේසුස් වහන්සේ තුලින් හැරෙන්න වෙන ක්‍රමයකින් දැන් දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුම් ගත වෙන, නැවත දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුළු වෙන්න කිසිවෙක්ට හැකියාවක් නැහැ. පැරණි ගිවිසුමේ කාරණා මොනවද කියන එක, පැරණි ගිවිසුමට අදාළ නීති ව්‍යවස්ථාවන් මොනවද කියන එක පංච පුස්තකය තුල විස්තර කරලා තිබෙනවා. ප්‍රධානවම නික්මයම් පොතෙන් පටන් ගත්තම ලෙවි සහ ද්විතීය කතාවල විස්තර වෙන ව්‍යවස්ථා තුල සඳහන් වෙනවා මේ ආබ්‍රහම් එක්ක කළ ගිවිසුම අනුව මෝසෙස් දුන්න ව්‍යවස්ථා රැකීමෙන් එවකට තිබුණු පැරණි ගිවිසුම ඇසුරු කරගෙන මිනිසයන් දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා නම් ඔවුන් පැවැත්විය යුතු නියමයන් මොනවද, ඔවුන් කොහොමද ඒක කරන්න ඕන කියන එක එම පංච පුස්තකය තුල විස්තර වෙලා තිබෙනවා. ප්‍රධානවම දසපනත ඇතුළත්ව ඊට පසුව පැමිණි අනෙකුත් සියලු ව්‍යවස්ථාවල මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ගිවිසුමේ කාරණා විස්තර වෙනවා. මේවා ඔවුන් අතින් කඩ වුණා. මේ නිසා තවදුරටත් එම ගිවිසුම් රැකීම තුලින් කිසිවෙක්ව ධර්මිෂ්ඨ නොකරන්නට දෙවියන් වහන්සේ තීරණය කළා. දෙවියන් වහන්සේ ගිවිසුම අලුත් කළා. උන්වහන්සේයින් පසුව ජේසුස් වහන්සේත් එක්ක එම අලුත් ගිවිසුම කරලා යෙරමියා පොතේ විස්තර කරලා තිබෙන විදිහට එම ගිවිසුම ජේසුස් වහන්සේ තුලින් සියලු මනුෂ්‍යයන්ට ලැබෙන්නට සැලැස්සුවා. ඉතින් ජේසුස් වහන්සේ තමයි මැදහත් කරුවා. උන්වහන්සේ අපිට කියලා තිබෙනවා දැන් අලුතෙන් දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමට ඇතුල් වෙන්න නම් අපි විසින් මොනවද කරන්න ඕන? අන්න ඒ පිළිබඳව විස්තර වෙන්නේ උන්වහන්සේ කළ කන්ද උඩ දේශනාව තුල. අලුත් ගිවිසුම කියන බයිබලයේ තිබෙන පොත් ගණන ඒ කොටස තුල තමයි මේ විස්තර වෙන්නේ. එහි ප්‍රධානවම සුභාරංචි පොත්වල මතෙව්, මාක්, ලූක් කියන පොත්
අධ්‍යයනය කළොතින් ඔබට මේ පිළිබඳව දකින්න පුළුවන් උන්වහන්සේ කන්ද උඩ කළ දේශනාව. එහි අන්තර්ගත වෙනවා නව ගිවිසුමට අදාළ කාරණා මොනවද? නව ගිවිසුම තුලින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙනවා නම් ඔබ විසින් ගමන් කළ යුතු මාර්ගය කුමක්ද කියන එක ජේසුස් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා. ගිවිසුමේ කාරණා ඉදිරිපත් කිරීමට වෙන කිසිවෙක්ට හැකියාවක් නැහැ. ජේසුස් වහන්සේට පමණයි එම හැකියාව තිබෙන. ඒකට හේතුව දෙවියන් වහන්සේ ගිවිසුමට මැදහත්කරුවා විදිහට තියාගත්තේ ජේසුස් වහන්සේවයි. ඒතකොට ජේසුස් වහන්සේ කියපු කාරණාවලින් හැර වෙන කිසිවෙකුගේ අදහස් වලින් හෝ වෙන මාර්ගවලින් වෙන ක්‍රමවලින් අපිට දෙවියන් වහන්සේත් එක්ක සමගිකමට සහ සම්බන්ධතාවයට ඇතුල් වීමේ හැකියාවක් නැහැ. ඒ පිළිබඳව අපිට දකින්න පුළුවන් මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදය. මෙතන පමණක් නොවේ අනෙකුත් සුභාරංචි පොත්වලත් ඔබට මේ කන්ද උඩ දේශනාව අධ්‍යයනය කරන්න පුළුවන්. මේ දේශනාව තුළ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ සිට 7 වෙනි පරිච්ඡේදය දක්වා උන්වහන්සේ අලුතෙන් දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුම් ගත වෙනවා නම් අලුතෙන් යම් කෙනෙක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා නම් අලුත් ආරම්භයකට ඔවුන් මුල පුරනවා නම් අලුතෙන් දෙවියන් වහන්සේත් එක්ක බැඳෙන්න ඔවුන් කැමති නම් ඔවුන් කොහොමද ගමන් කළ යුත්තේ, ඔවුන් පැවැත්විය යුතු දේවල් මොනවද, ඔවුන් කොහොමද ක්‍රියා කළ යුත්තේ, මේ සියලු දේ මෙහි විස්තර වෙනවා. අපිට පුළුවන් එය අධ්‍යයනය කරන්න මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට 15ට විස්තර වෙනවා. කන්ද උඩ දේශනාව. උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණුසේක උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක. 3 වෙනි පදයේ සිට මේ ගිවිසුමට අදාළ කාරණාවන් සහ පොරොන්දු එහි විස්තර වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාද ලබන්නේ කවුද? මීළඟට පැමිණෙන ස්වර්ග රාජ්‍ය අයිති වෙන්නේ කාටද? දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නට කැමති වෙන්නේ කාටද කියන එක පිළිබඳව 12 වෙනි පදේ දක්වා විස්තර වෙනවා. දැන් අපේ ස්වરૂපය 13 වෙනි පදයේ සිට විස්තර වෙනවා. ලුණු සහ ආලෝකය. දැන් අපි ලෝකේ ආලෝකයේ බවට පත් කරනවා. අපි ලෝකේ ලුණු, ඒ කියන්නේ මේ ලෝකේ රසවත් කරන සහ මේ ලෝකයට දෙවියන් වහන්සේගේ ආලෝකය අපි තුලින් තමයි උන්වහන්සේ දැන් දෙන්න තීරණය කරලා තිබෙන්නේ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මෙන්න මේ පෙන්වන ගිවිසුමේ කාරණා තුල රැඳී සිටින අය. ජේසුස් වහන්සේ අලුතෙන් ගිවිසුමේ කාරණා විස්තර කරන්න ප්‍රථමයෙන්ම උන්වහන්සේ පරණ ගිවිසුම ගැනත් අදහසක් කියනවා. උන්වහන්සේ පරණ ගිවිසුම පිළිබඳවත් විස්තර කරනවා 17 වෙනි පදයේ සිට. උන්වහන්සේ කියනවා දැන් මම මේ අලුත් ගිවිසුමේ කාරණා නුඹලට කියන්න යන්නේ. නව ගිවිසුමක් මා සමග මගේ මාංශය සහ රුධිරය කරන කොටගෙන නුඹලට ලැබෙනවා. එසේ වුවත් පරණ ඔක්කොම ගිවිසුම් අහෝසි වෙන්නේ නැහැ. ඒවා වැඩක් නැති වෙන්නේ නැහැ. ඒවා අවසන් වෙලා ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා දාන්න බෑ. නමුත් ඒවායේ අසම්පූර්ණ තැන් තිබෙනවා. ඒවා මෙතෙක් කාලයක් යුදෙව්වරුන් ඇතුළු ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර විසින් කඩා දැමපු ව්‍යවස්ථාවන්. ඔවුන් එම ගිවිසුමේ කාරණා පරණ ගිවිසුමේ ටෝරා එකේ ලියලා තිබුණු කාරණා ඔවුන් විසින් කඩ කළා. මේ නිසා එම ගිවිසුම තවදුරටත් වටිනකමක් නැති තැනකට පත් වෙලා තිබෙනවා. ඒකේ වටිනකම එහි වළංගුභාවය දෙවියන් වහන්සේ නතර කරලා තිබෙනවා. ඒ නිසා අලුතෙන් ගිවිසුමක් දෙන්න උන්වහන්සේ තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව උන්වහන්සේත් එක්ක පැරණි ගිවිසුම තුලින් සම්බන්ධ වුණු බොහෝ දෙනා එම ගිවිසුමේ කාරණාවන් කඩ කරලා තිබීම. දැන් ගිවිසුමක් නිතර කඩ කරන්න ගියොත් ඒ ගිවිසුම කරපු එක පළක් නැති වෙනවා. මෙන්න මේ දේ සිද්ධ වුණා ඊශ්‍රායල් ජාතියට. ඒ නිසා උන්වහන්සේ තීරණය කළා අලුතෙන් ගිවිසුම් ගත වෙන්න. එසේ වුවත් පැරණි ගිවිසුම සම්පූර්ණයෙන් අවලංගු වෙන්නේ නැහැ. ගිවිසුමේ වරදක් නොවේ තියෙන්නේ මිනිස්සුන්ගේ වරද. ගිවිසුමේ තිබුණු කාරණා, නීති, ව්‍යවස්ථාවන්, උන්වහන්සේ දුන්න පනත් ඒවා හොඳ නැතුව නෙමෙයි. ඒවා හොඳයි. ඒවා හොඳ වුණාට මිනිස්සු දිගින් දිගටම ඒවා කඩ කළා. මිනිස්සුන්ගේ වරද නිසා ඒක පැත්තක තියලා දැන් අලුත් ගිවිසුමකින් නැවත ජේසුස් වහන්සේ කියන මාර්ගයෙන් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන සියලු දෙනාට ගැලවීම දෙන්නට දෙවියන් වහන්සේ සතුටු වෙලා ඉන්නවා. ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස ආවෙමි නොසිතල්ලා. සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාවෙමි. සැබවක් නුඹලට කියමි. අහස පොළොව පහව යනතුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත්
පහව නොයන්නේ. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මිනිසයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේහි ඊතා සුළුයයි කියනු ලබන්නේය. මේ පැරණි ගිවිසුමේ ව්‍යවස්ථාව ගැන ජේසුස් වහන්සේ කියනවා මේ ගිවිසුම කිසිසේත්ම අවලංගු කරන්න නෙමෙයි මම මේ අලුත් ගිවිසුමක් දෙන්නේ. ඒකේ අසම්පූර්ණ තැන් තිබෙනවා. ඒකේ සමහර ඒ ගිවිසුමට හසු නොවන කලාපයන් තියෙනවා. මම අන්නේ ඔක්කොම එකට එකතු කරලා මේ ගිවිසුම සම්පූර්ණ කරන්නයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම අලුත් ගිවිසුමක් දුන්නා කියලා පැරණි ගිවිසුම උගන්වන්න නැතුව ඉන්නවත් පැරණි ගිවිසුම ප්‍රතික්ෂේප කළා දාන්නවත් බෑ. ඒකේ අකුරක්වත් පහවල යන්නේ නැහැ. එබැවින් මේ පරණ ගිවිසුමේ තියෙන ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන කිසිම මිනිසෙක් ස්වර්ග රාජ්‍යයේහි උසස් විදිහට සලකන්නේ නැහැ. නමුත් එම ගිවිසුම් ගැන උගන්වලා අධ්‍යයනය කරන අය ස්වර්ග රාජ්‍යයේහි ඊතා උසස් කොට සලකන බව ජේසුස් වහන්සේ මෙහි සඳහන් කරනවා. හැබැයි එහි අසම්පූර්ණතාවයන් තිබුණා. අන්න ඒ අසම්පූර්ණතාවයන් සම්පූර්ණ කරමින් මොනවද කරන්න ඕන කියන එක ජේසුස් වහන්සේ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 21 වන පදයේ සිට ඉදිරියට විස්තර කරලා තිබෙනවා. කෝපය සහ මිනී මැරීම. මිනී නොමරව මිනී මරණ කවරෙකු නමුත් විනිශ්චයක සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. තමාගේ සහෝදරයා කෙරෙහි කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක්ය. උන්වහන්සේ කියනවා පැරණි ගිවිසුමේ එකින් එක ව්‍යවස්ථාවන් අරගෙන වැඩිදුර ඒවා සම්පූර්ණ ලෙස විස්තර කරන ආකාරය අපිට මෙතන දකින්න පුළුවන්. පැරණි ගිවිසුමේ තිබුණ මිනී මරන්න එපා කියලා. නමුත් ජේසුස් වහන්සේ කියනවා දැන් මගේ අලුත් ගිවිසුම නම් මිනී නොමැරුවත් යම් කෙනෙක් සිතින් තව කෙනෙක් පිළිබඳව තරහ සිතුවිල්ලක් හිතපු කෙනෙක් කෙනෙහිම ඔහු එම පාපය කරලා ඉවරයි. දැන් මිනී මැරුවොත් පාපයක් වෙනවා කියන එක ක්‍රියාව කළාට පසුව තමයි දකින්නේ. නමුත් දැන් ක්‍රියාවලින් නොවේ නුඹලව මනින්නේ. නුඹලගේ හිත ඇතුළ කොහොමද? නුඹ සමහර විට මිනී නොමරනවා වෙන්න පුළුවන්. නමුත් නුඹගේ හිත ඇතුලේ යම් කෙනෙක් පිළිබඳව තරහක් තියෙනවා. ඔබ ඒක පහ කරගන්න නැති වෙන්න පුළුවන්. නුඹේ සහෝදරයව හෙලා දැකලා ඔහු ගැන තරහෙන් සිතනවා වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඒ පාපයට වැටිලා ඉවරයි කියලා ජේසුස් වහන්සේ කියනවා. ඒ වගේම කාම මිත්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. ජේසුස් වහන්සේ කියන පැරණි ගිවිසුමේ තිබුණා මෙලෙස කාම මිත්‍යාචාරය නොකරව කියලා පනතක් තිබුණා. ඒ පනත තිබුණා හැබැයි ඒකේ අසම්පූර්ණකමක් තිබෙනවා. ඒක තමයි යම් කෙනෙක් කාම මිත්‍යාචාරය කියන ක්‍රියාවට නොවැටුණා වෙන්න පුළුවන්. හැබැයි ඔහු සිතින් යම් පාපයකට වැටිලා සිතින් ස්ත්‍රියක් දෙස හෝ ස්ත්‍රියක් පුරුෂයෙක් දෙස හෝ කාම රාගයෙන් යුක්තව බැලුවා වෙන්න පුළුවන්. අන්න එහෙමනම් එම සිතුවිල්ල පැමිණි වහාම නුඹලා ඒ පාපයට වැටෙනවා. දැන් මගේ අලුත් ගිවිසුම තමයි සිතින්වත් නුඹලා එවැනි පාපයකට වැටෙන්න බෑ. නුඹලා සිතින් හෝ එවැනි පාපයකට වැටිච්ච ගමන් සිතින් හෝ නුඹලා අපවිත්‍ර සිතුවිල්ලක් සිතපු කෙනෙහිම නුඹ පාපයට වැටලා ඉවරයි. පරණ ගිවිසුම නම් එම ක්‍රියාව කළාම තමයි නුඹලට පාපය. නමුත් මම නුඹලාට කියමි නුඹලා ඒ සිතින් අපවිත්‍ර සිතුවිල්ලට ඉඩ දුන්න කෙනෙහිම නුඹ එම පාපයට වැටලා ඉවරයි කියලා අලුත් ගිවිසුමේ කාරණාව ජේසුස් වහන්සේ විස්තර කරනවා. ඒ වගේම දිවිරීම සහ සත්‍යවාදීකම බොරුවට නොදීවුරව ස්වාමින් වහන්සේට නුඹේ දියුරුම් ඉෂ්ට කරවයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි කිසිසේත් නොදිවුරල්ලා ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ ගැනවත් පොළව උන්වහන්සේගේ පාපුටුව බැවින් උන්වහන්සේගේ පාපුටුව බැවින් ඒ ගැනවත් නොදිවුරල්ලා. උන්වහන්සේ කියනවා බොරුවට දිවුරන්න එපා කියලා පැරණි ගිවිසුමේ තිබුණා. නමුත් මම නුඹලට කියනවා බොරුවටවත් ඇත්තටවත් මොනවත් ගැන නුඹලා දිවුරන්න යන්න අවශ්‍ය නැහැ. එක හිසකෙස් ගසක්වත් සුදු කරන්නටවත් කළු කරන්නටවත් නුඹට නොහැකි බැවින් හිස ගැනවත් නොදිවුරන්න. නුඹලගේ වචනය එසේය නම් එසේය කියාද නැතනම් නැත කියාද වේවා. මීට වැඩි වූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ. දිවුරලා දෙවියන් වහන්සේ ගැන දිවුරලා ස්වර්ගය ගැන දිවුරලා විවිධ දේවල් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ කියලා උන්වහන්සේ විස්තර කරනවා. පලි ගැනීම පිළිබඳව ඊළඟට උන්වහන්සේ කියනවා ඇසකට ඇසක් දතකට දතක් කියා පරණ ගිවිසුමේ තිබුණ බව නුඹලා දැක්කා. නමුත් මම නුඹලාට කියමි නපුරු අය සමග පොරට නොසිටින්න. නුඹට යම් වරදක් කරනවා නම් ඔහුට සමාව දෙන්න. ඔහු නුඹට පීඩා කරන්න පැමිණියා නම් ඔහු නුඹගේ එක කම්මුලකට ගහන්න ආව නම් නුඹගේ අනිත් කනත්
අල්ලන්න. යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්නට කැමති වී නම් ඔහුට නුඹේ උතුරු සලුවත් ගන්නට ඉඩ හැරපන්න. යමෙක් එක හැතක්මක් යන්ට නුඹල බලහත්කාර කෙරේද ඔහු සමග හැතක්ම දෙකක් ඵලයන්න. නුඹෙන් ඉල්ලන්නාට දීපන්න. නුඹෙන් ණය ගන්නාට කැමති තැනැත්තාට පිටු නොපාන්න. මෙහි විස්තර වෙනවා. පරණ ගිවිසුමේ පලිගන්න එක එච්චර ප්‍රශ්නයක් විදිහට දැක්කේ නෑ. නුඹට වරද කළොත් ඒ කෙනාට නුඹත් දඬුවමක් දෙන්න අවශ්‍යයි. ඇසකට ඇසක් දතකට දතක් කියලා තමයි පරණ ගිවිසුමේ තිබුණේ. නමුත් මම දැන් නුඹලට කියනවා. එහෙම නුඹලා ඔවුන් එක්ක පොරට සිටින්න යන්න බෑ. ඔවුන් නුඹලට පීඩා කළාම නුඹලත් ගිහිල්ලා ඔවුන්ට පීඩා කරන්න බෑ. මා ගොඩනගන අලුත් ගිවිසුම නම් මෙයයි කියලා උන්වහන්සේ කියනවා. ප්‍රේමය සහ නිර්මල චලිතය පිළිබඳව 43 වෙනි පදයේ සිට විස්තර වෙනවා. තාගේ අසල්වාසියාට ප්‍රේම කරව. තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. පැරණි ගිවිසුමේ එහෙමයි තිබුණේ. හැබැයි උන්වහන්සේ කියනවා නුඹලා අධර්මිෂ්ඨයන්ටත් නුඹලගේ සතුරාටත් ප්‍රේම කරන තත්වයට පත් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඉන් පසුව විස්තර වෙනවා දෙවියන් වහන්සේත් එක්ක රහස්‍යගතව තිබෙන්නට ඕන නුඹලගේ ආත්මික සම්බන්ධතාවය පිළිබඳව 6 වෙනි පරිච්ඡේදයේ ඉදිරියට විස්තර වෙනවා. අතීතයේදී මිනිසු දන් දෙද්දී ඔවුන් කළ ක්‍රියාවෙන් තමයි ව්‍යවස්ථාව අනුව ඔවුන්ව මනිනු ලැබුවේ. හැබැයි දැන් දෙවියන් වහන්සේ කියනවා ජේසුස් වහන්සේ විසින් අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව අලුත් ගිවිසුමේ කාරණය උන්වහන්සේ කියනවා රහසින් දන් දීම. එබැවින් නුඹ දන් දෙන කල්හි මිනිසයන්ගෙන් ප්‍රශංසාව ලබන පිණිස සිනගෝගවලදීත් වීදිවලදීත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරනෑවක් නොපිබින්න. සැබවක් නුඹලාට කියමි ඔවුන්ගේ විපාකය උන්ට ලැබී තිබේ. නමුත් නුඹ දන් දෙන කල්හි නුඹේ දානය රහස්ව තිබෙන පිණිස නුඹේ දකුණත කරන දේ වමත නොදනීවා. උන්වහන්සේ කියන නුඹ යමෙක්ට යමක් දෙනවා නම් ඒක වටේ ඉන්න කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. රහසින් දෙන්න. නුඹ ව්‍යවස්ථාවේ කාර්යයක් ඉෂ්ට කරනවා නුඹ යහපත් ක්‍රියාවක් කරනවා කියලා නුඹ වටේ ඉන්න කාටවත් පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. ඒක දෙවියන් වහන්සේ රහසින් දැකලා නුඹට ප්‍රතිඵල දෙයි කියලා ජේසුස් වහන්සේ මෙහි විස්තර කරනවා. ඒ වගේම රහසින් යාඥා කිරීම. අතීතය ව්‍යවස්ථාවන් වලට අනුකූලව යුදෙව්වරු දවසට 3 වතාවක් පූජකවරු දවසට 5 වතාවක් ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කළා. ඉතින් එසේ වුවත් දැන් ජේසුස් වහන්සේ කියන නුඹලා වෙන කාටවත් පේන්න යාඥා කරන්න අවශ්‍ය නැහැ. යාඥා කරන කල නුඹ රහසිගතව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. වෙන කාටවත් කවුරුවත් ඉදිරියේ සභාවන් ඉදිරියේ අනිත් ඔක්කොම මිනිස්සු ඉදිරියේ නුඹ යාඥා කරන බව නුඹට ආත්මික චරිතයක් තිබෙන බව පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. නුඹ දෙවියන් වහන්සේ සමග එම සම්බන්ධතාවයේ තියාගෙන උන්වහන්සේට ඇහෙන්න කතා කරා නම් ඇති. ඒ වගේම යාඥා කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට විස්තර වෙනවා. පැරණි ගිවිසුමට අදාළව ඔවුන් යාඥා කළ පිළිවෙත් තිබුණා. හැබැයි ජේසුස් වහන්සේ දැන් කියනවා නුඹලා මෙන්න මෙහෙම යාඥා කරන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේහිද කරනු ලැබේවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප ගැලෙව මැනව. මක්නිසාද නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා කරන්න වුණම්. නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. උන්වහන්සේ කියනවා අපේ කැමැත්ත නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අප තුල වෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. ඒ වගේම නුඹට දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙන පිණිස නුඹ අනිත් මිනිස්සුන්ට සමාව දෙන්න. දැන් පැරණි ගිවිසුමේ එහෙම එකක් තිබුණේ නැහැ. පැරණි ගිවිසුමේ කිව්වේ ඇසකට ඇසක්, දතකට දතක්. යමෙක් වරදක් කළොත් ඔහුගෙන් පලිගැනීම පිළිබඳව සහ ඔහුටත් ගිහිල්ලා දඬුවම් දීම පිළිබඳව එහි විස්තර වුණා. හැබැයි දැන් ජේසුස් වහන්සේ අලුත් ගිවිසුමක තුල කියනවා එහෙම කරන්න බෑ. නුඹලට වරද කෙනාට සමාව දෙන්න. නුඹට වරද කළ කෙනාට සමාව දුන්නොත් දෙවියන් වහන්සේ නුඹේ පාපයටත් සමාව දීලා නුඹවත් නිදොස් කරනවා. ඒ වගේම නුඹ දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස යාඥා කරන්නට අවශ්‍යයි. අපේ කැමැත්ත නොවේ. අපිට ආස දේ හෝ අපි බලාපොරොත්තු වෙන දේ නොවේ. දෙවියන් වහන්සේ මොකද්ද අපි සමග කරන්නේ? අන්න ඒ දේ වෙනුවෙන් ඔබගේ කැමැත්ත මට වේවා කියලා යාඥා කරන්න.
ඉන් පසුව निराහාරව සිටීම පිළිබඳව මේ ගිවිසුමේ විස්තර වෙනවා. කොහොමද निराහාර වෙන්න ඕන? ඒක හැමෝටම පේන්න සභාවන් තුලදී සමාජයේ තුලදී වීදිවලදී අනිත් ඔක්කොටම අපි निराහාරව සිටින බව පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. නුඹලා निराහාරව සිටින කල අනිත් ඔක්කොටම පේන්න ඒක කරන්නේ නැතුව නුඹලා දෙවියන් වහන්සේට පමණක් පේන විදිහට ඒක කරන්න. වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටිල්ලා. ඔව්හු निराහාරයෙන් ඉන්න බව මිනිසයන්ට පෙනෙන පිණිස ඔවුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය උන්ට ලැබී තිබේ. නමුත් නුඹ निराහාරයෙන් ඉන්න කල්හි රහස්‍යගතව වසර නුඹේ පියාණන් වහන්සේට මිස නුඹ निराහාරයෙන් ඉන්න බව මිනිසයන්ට නොපෙනෙන පිණිස නුඹ निराහාරය කරන්න අවශ්‍යයි කියලා ඒ විස්තර වෙනවා. කොහොමද ඒක කරන්න අවශ්‍ය? උන්වහන්සේට පෙනෙන්න පමණයි. මේ නව ගිවිසුමට අදාළ කාරණා තවදුරටත් උන්වහන්සේ විස්තර කරනවා. පරම වස්තුව පොළොවේහි නුඹලාට වස්තු රැස් කර නොතබල්ලා. එහි කාවෝද මලකටද ඒවා නාස්ති කරති. සොරු ඇවිල්ලා ඒවා අරගන්නවා. නමුත් ස්වර්ගයේහි නුඹලාට වස්තුව රැස් කළා තබා ගන්න. ඒවා ස්වර්ගයේදී නුඹලාට ඒවා නැති වෙන්නේ නැහැ. ඒවා සදාකාලිකව නුඹලා ස්වර්ගයේ රැස් කරගන්න වස්තුව නුඹලා කෙරෙහි ආරක්ෂා වෙනවා. ඒ වගේම ආලෝකය සහ අන්ධකාරය ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේය. නුඹේ ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුල තිබෙන එළිය අඳුරු නම් ඒ අඳුර කොපමණ මහත්ද? ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙක්ට නොපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙක්ට වෛර වී අනිත් අයට ප්‍රියවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්නට නුඹලාට නොපුළුවන. නුඹලා මුදලට සහ වස්තුවට නම් නුඹලාගේ සේවය, නුඹලා ඒ වෙනුවෙන් නම් නුඹලාගේ රැකියාවල් කරන්නේ, නුඹලාගේ සේවය කරන්නේ, නුඹලා කරන ඕනම දෙයක් කරන්නේ නුඹලාට ලැබෙන වස්තුව මුදල් වෙනුවෙන් නම් නුඹලා දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේටයි වස්තුවටයි දෙන්නටම ප්‍රේම කරන්න හෝ සේවය කරන්න බෑ. ඒ නිසා නුඹලා තෝරගන්න අවශ්‍යයි. නුඹ දෙවියන් වහන්සේට සේවය කරනවද කියන එක. ඒ නිසා වස්තුව පසුපස යාම අතහැර දෙවියන් වහන්සේට සේවය කරන්න. එවිට නුඹට අවශ්‍ය දේ උන්වහන්සේ විසින් සපයා දෙයි. ඒ ගැන 25 වන පදයේ සිට 6 වෙනි පරිච්ඡේදයේ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 25 වන පදයේ සිට විස්තර වෙනවා. ඒ නිසා කුමක් කමුද කුමක් බොමුද කියලා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියලා ශරීරය ගැනවත් කනස්සලු නොවෙලා. උන්වහන්සේ කියනවා කන්නේ මොනවද බොන්නේ මොනවද මේ මොනවත් ගැන කනස්සලු වෙන්න එපා. ඒවා දෙවියන් වහන්සේ සපයලා දෙයි. නුඹලා පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කියලා දැන් කියන්නේ මෙන්න මේ නවගිවිසුමට අන්තර්ගත වන කාරණාවන්. මෙන්න මේවා නුඹලා නිසි ලෙස පවත්වන්නට අවශ්‍යයි. ඒ වගේම අනුන්ව විනිශ්චය නොකරන්න. නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස අනුන්ව විනිශ්චය නොකරල්ලා. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේදීම මේ විස්තර වෙනවා. තව කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න එපා. මිනිස්සු වැරදි කරනවා ඔබට පෙනෙයි. හැබැයි ඒ ඔවුන් කරන ක්‍රියාවල් අනුව ඔවුන් විනිශ්චය කරන්න යන්න එපා. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න කෙනෙක්ව විනිශ්චය කරන්න. අපිට පේන ඇස් මට්ටමින් අතීත ව්‍යවස්ථාවල සිදු කළ එම ව්‍යවස්ථාවල කාරණා කඩ වෙනවත් සමගම ඔවුන්ගේ වැඩිමහල්ලන් පූජකවරුන් විසින් එම මිනිස්යන්ව විනිශ්චය කළා. නමුත් දැන් අපිට කියනවා එහෙම කරන්න යන්න එපා. කාවවත් විනිශ්චය කරන්න ඔයාලා යන්න ඕනේ නැහැ. විනිශ්චය දෙවියන් වහන්සේ ලබා දෙයි. අපි අපිත් අනිත් අයගෙන් විනිශ්චය නොලබන විදිහට අපි අනිත් අයව විනිශ්චය නොකර අපේ ජීවිත හදාගමු. අපේ ඇසේ තිබෙන දැවය ඉවත් කරගමු. එවිට අනිත් කෙනාගේ ඇසේ තිබෙන රොඩ්ඩ ඉවත් කරන්න අපිට හොඳට පෙනෙයි. එහෙම නැතුව අපේ වැරදි ගොඩක් තියාගෙන අනිත් අයව හදන්න ගිහිල්ලා වැඩක් නැහැ. අපි අපේ වැරදි හදාගන්න අවශ්‍යයි කියලා 7 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. ඒ වගේම 7 වෙනි පරිච්ඡේදයේ අවසන් වන තුරු මේ විදිහට ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් විවිධ කාරණාවලින් උන්වහන්සේ පැහැදිලි කරනවා නව ගිවිසුමට අන්තර්ගත කාරණාවන් මොනවද කියන එක. මෙන්න මේ 5 වෙනි පරිච්ඡේදයෙන් පටන් ගත්තම 7 වෙනි පරිච්ඡේදයේ අවසානයේ දක්වා මෙන්න මේ කන්ද උඩ දේශනාව තුල මතෙව්
පොතේ ලියලා තියෙන කාරණා ඒ වගේම මේක අනෙකුත් සුභාරංචි පොත්වලත් විස්තර වෙනවා. මෙන්න මේ කියපු කාරණාවන් මේ නව ගිවිසුමේ කාරණාවන් ටික තමයි මේ විස්තර කළේ. දැන් නව ගිවිසුම තුල සිටින අපි දෙවියන් වහන්සේත් එක්ක සමගිකම ඇති කරගන්නේ වෙන කිසිම ඉගැන්වීමක් තුලින් නොවේ. ජේසුස් වහන්සේ මෙන්න මේ කියපු උන්වහන්සේගේ නව ගිවිසුමේ කාරණාවලින්. උන්වහන්සේත් එක්ක තමයි දෙවියන් වහන්සේ ගිවිසුම ගැහුවේ. උන්වහන්සේ කළ ගිවිසුමට අදාළ කාරණා මොනවද කියලා උන්වහන්සේ කිව්වා. දැන් මම මේ පරණ ගිවිසුමේ තිබුණු අසම්පූර්ණ තැන් ඔක්කොම සම්පූර්ණ කරගෙන මම නුඹලට අලුත් ගිවිසුමක් දෙනවා. මමත් ඒ තුල රැඳී සිටිනවා. මමත් ඒ සම්පූර්ණ කරනවා. නුඹලාත් ඒ සම්පූර්ණ කරන්න අවශ්‍යයි. නුඹලා දැන් නුඹලගේ කැමැත්ත නසාගෙන මම මේ දෙන අලුත් ගිවිසුම අනුව නුඹලා පැමිණෙන්නට අවශ්‍යයි කියලා ජේසුස් වහන්සේ අපිට විස්තර කළා. ඒ ගිවිසුම මෙන්න මේ පරිච්ඡේද 3 තුල ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. බොහෝ විට වර්තමාන ක්‍රිස්තියානි සභාව තුළ අපි දකිනවා මෙන්න මේ ජේසුස් වහන්සේ දුන්න නව ගිවිසුමේ කාරණා ටික අමතක කරලා අපි නව ගිවිසුම තුල ඉන්නවා කියලා විස්තර කරනවා. මෙහි අන්තිමට විස්තර කරනවා මේ අලුතෙන් දුන්න ගිවිසුමේ අලුතෙන් දුන්න ගිවිසුමේ පමණක් නොවේ. පැරණි ගිවිසුමේ පවා අවසාන අරමුණ තමයි අපි දෙවියන් වහන්සේට මුළු සිතින් ප්‍රේම කිරීමත් ඒ වගේම අපි අනිකුත් මිනිස්යන්ට ප්‍රේම කිරීමත්. ඒක තමයි ප්‍රධානම හරය මේ ගිවිසුමේ. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ අවසන් වෙනකොට උන්වහන්සේ කියනවා මේ අයට ප්‍රේම කිරීම. ඒක තමයි මේ ගිවිසුමේ හරය. ප්‍රේම කිරීම කියලා කියන්නේ මේ මුළු ව්‍යවස්ථාවේ මුළු ගිවිසුමේ සාරාංශය. මේ ඔක්කොම මම දැන් කිව්වනේ. මොනවද අපවිත්‍රකම, පවිත්‍ර දේ මොනවද? කෝපය, මිනිමැරීම, දන් දීම, යාඥා කිරීම මෙන්න මේ ආදී වූ සියලුම දේවල් වල අවසාන සාරාංශය නම් මේ ඔක්කොම තුලින් දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නේ නුඹලා දෙවියන් වහන්සේට මුළු සිතින් ප්‍රේම කිරීමත් නුඹලා අනිකුත් මිනිස්යන්ට මුළු සිතින් ප්‍රේම කිරීමත්. ඒක තමයි සාරාංශය. සාරාංශය ප්‍රේම කිරීම සාරාංශයේ එය උනා කියලා එහි අන්තර්ගතය අහෝසි වෙන්නේ නැහැ. දැන් සමහරු ඒ සාරාංශය පමණක් අල්ලගෙන ඉන්නවා. දැන් ප්‍රේම කිරීම තමයි තිබෙන්නේ. අනිත් මුකුත් නැහැ කියලා සමහර අය ප්‍රේම කිරීම පමණයි කී ඉන්නවා. හරි. ප්‍රේම කිරීම තමයි අවසාන අරමුණ. එයට ප්‍රේමය කියන එක නිකන් හටගන්නේ. අපි කොහොමද එහෙනම් අනිත් මිනිස්සු වෙනුවෙන් අපි ජීවත් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ නව ගිවිසුමේ කළ ප්‍රකාශනයන් අපි රකින්න අවශ්‍යයි. මට ප්‍රේම කරන්නා මගේ ආඥාවන් රක්ෂා කරනවා කියලා උන්වහන්සේ යොහාන් පොතේ 15 වන පරිච්ඡේදයේ විස්තර කරන්නේත් අන්න ඒක නිසයි. මුළු සිතින් ප්‍රේම කරන්න මට මෙන්ම අනෙකුත් සියලු නුඹගේ අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියන එක නව ගිවිසුම තුල මෙන්ම පැරණි ගිවිසුමේ ද්විතීය කතාවේ තමයි මුලින්ම ඒ පිළිබඳව විස්තර කරන්නේ. ඉතින් ඒ සියල්ල තුල විස්තර වෙනවා පැරණි ගිවිසුමේ වරදක් නොවේයි. ඒක මිනිස්සු කඩ කරපු එක නිසා ඒ ගිවිසුම වෙනුවට අලුතෙන් ගිවිසුමක් දැන් දීලා තිබෙනවා. පැරණි ගිවිසුම වෙනුවට දැන් ජේසුස් වහන්සේ මෙන්න මේ කන්ද උඩ දේශනාවේ දුන්න අලුත් ගිවිසුමේ කාරණා රකින්න අයට තමයි ඒ මාර්ගයේ පැමිණෙනට අය තමයි දෙවියන් වහන්සේත් එක්ක සමගිකම ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ සියලු ගිවිසුම් වල අවසාන අරමුණ තමයි දෙවියන් වහන්සේට මුළු සිතින් ප්‍රේම කිරීම වගේම ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීම. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ගිවිසුමේ සාරාංශය. ඒක අවසාන අරමුණ. ඒ අවසාන අරමුණට යන්න නම් උන්වහන්සේ මොනවද අපි විසින් කළ යුත්තේ කියන එක පැහැදිලි කළ දීලා තිබෙනවා. මෙතනින් පසු අපි දකිනවා පාවුල්තුමා, පේත්‍රස් ඇතුළු අනෙකුත් ජේසුස් වහන්සේගේ ගෝලයන් යොහාන් මෙවැනි අය ලියපු ලිපි රසක් නව ගිවිසුම තුල අන්තර්ගත වෙනවා. හැබැයි ඒ කිසිම ලිපියක නෙමෙයි නව ගිවිසුමේ කාරණා ටික තියෙන්නේ. නව ගිවිසුමේ කාරණා කියන්න අයිතිය තිබෙන්නේ ජේසුස් වහන්සේට විතරයි. නව ගිවිසුම කලේ පාවුල්තුමා සමග හෝ යොහාන් සමග හෝ පේත්‍රස් සමග නොවේ. නව ගිවිසුම කලේ ජේසුස් වහන්සේත් එක්ක. ඒතකොට ජේසුස් වහන්සේ තමයි කියන්නේ නව ගිවිසුමට අදාළ කාරණා මොනවද කියන එක. උන්වහන්සේ විස්තර කළ කාරණා අපි මුලින්ම අධ්‍යයනය කරලා ඉන්න අවශ්‍යයි. ඉන් පසුව අපිට පුළුවන් පාවුල්තුමා සහ අනෙකුත් අය ලියපු ලිපි වල අර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි මුලින්ම පාවුල්තුමා ලියපු ලිපි අධ්‍යයනය කරන්න ගියොත් ඒවට මුල් තැන දීලා ඒකේ තමයි ඔක්කොම ව්‍යවස්ථාව තියෙන්නේ. දැන් අලුතෙන් යන්න ඕන විදිහ එතන තමයි තියෙන්නේ කියලා හිතුවොත් හරියන්නේ නැහැ. රෝම පොත, ගලාති පොත, එපීස පොත, පිලිපි පොත, ඒ වගේම තෙසලෝනික, කොරින්ති, ඉන් පසුව පේත්‍රස් ලියපු ලිපි, යොහාන් ලියපු ලිපි මේ සියල්ල සභාවන් වල එක එක ප්‍රදේශවල
ඊශ්‍රායලයේ ආශ්‍රිතව තිබුණු සභාවේ, රෝමයේ ආශ්‍රිතව තිබුණු සභාවේ සහ ආසියාතික අනෙකුත් රටවල් තිබුණු සභාවන් වල විවිධ වැරදි මත, වැරදි ක්‍රියාවන් සහ එවකට සභාවේ උද්ගත වුණු විවිධ ප්‍රශ්න නිරාකරණය කිරීමේ අරමුණෙන් එක එක සභාවන් වලට විශේෂිතව යවපු ලිපි පෙළක් තමයි මෙතනින් පසුව අපිට නව ගිවිසුමේ මේ බයිබලය තුල දකින්න ලැබෙන්නේ. ඒවා එක එක ප්‍රදේශවලට විවිධයි. එක එක ස්ථානවලට විශේෂිතව යවපු ලිපි. ඒවත් අපිට ඉතා වටිනවා. ඒවත් අපි අධ්‍යයනය කළ යුතුයි. ඒ තුලින් අපේ සභාවන් වලත් ඇතිවෙන ප්‍රශ්නවලට යම් මඟ පෙන්වීමක් ලබා ගැනීමේ අපිට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් නව ගිවිසුම අන්තර්ගත වෙන්නේ මෙන්න මේ සුභාරංචි පොත්වල. නව ගිවිසුම මොකද්ද? මොකද්ද ජේසුස් වහන්සේ අපිත් එක්ක කළ ගිවිසුම? දැන් පරණ ගිවිසුමක් තියෙනවා කියලා අපි දන්නවා. ඒතර අලුත් ගිවිසුම මොකද්ද? අලුත් ගිවිසුම තුල මුකුත් එතකොට කියලා නැද්ද අපිට කරන්න? නෑ. කියලා තියෙන උන්වහන්සේ කියපු ඔක්කොම කාරණා මෙන්න මේ කන්ද උඩ දේශනාව තුල උන්වහන්සේ ඊටාම පැහැදිලිව අපිට විස්තර කරලා දුන්නා. මෙන්න මේ දේවල් පිළිබඳව මනා අවබෝධයක් මුලින්ම ඔබ අත් කරගන්න අවශ්‍යයි. ඉන් පසුව ඒ දැනුම අවබෝධයේ අනුසාරයෙන් ඔබට පුළුවන් අනිකුත් ලිපි අධ්‍යයනය කරන්න. ඉතින් පාවුල්තුමා ගලාති පොතේ සහ රෝම පොත්වල ඔහු විස්තර කරනවා දැන් ජේසුස් වහන්සේ කියපු විදිහට ඔන්න ඔය අලුත් ගිවිසුම තුල තමයි අපි ඉන්නේ. දැන් අපි පරණ ගිවිසුමේ නෙමෙයි. දැන් මෙන්න මේ ජේසුස් වහන්සේ දුන්න අලුත් ගිවිසුම තුල තමයි අපි රැඳිලා ඉන්නේ. ඉතින් අලුත් ගිවිසුම මොකද්ද කියන එක දැන් අපි මීට පෙර අධ්‍යයනය කළා. ඔබට මේ ගැන අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙන දේ තමයි නව ගිවිසුම ජේසුස් වහන්සේ විසින් ලබා දුන්න අලුත් ගිවිසුම පැරණි ගිවිසුමට වඩා තරමක් සංකීර්ණයි. පැරණි ගිවිසුමේ නම් ඇහෙන් දැකලා සමහර දේවල් තීරණය කරන්න විනිශ්චය කරන්න හැකියාව තිබ්බා. ඒක මිනිස්සු පිටතින් කරන ක්‍රියා ඇසුරෙන් තමයි පැරණි ගිවිසුම විස්තර වෙලා තිබුණේ. හැබැයි අලුත් ගිවිසුම නම් ජේසුස් වහන්සේ මේ මතෙව් 5:6-7 විස්තර කරන මේ අලුත් ගිවිසුම නම් ඊට වඩා සංකීර්ණයි. එය අපගේ හදවත ඇතුළාන්තයෙන්ම පැවැත්විය යුතු ගිවිසුමක් බව ඔබට මේ කොටස් අධ්‍යයනය කරද්දී තේරුම් යන්නට අවශ්‍යයි. ඉතින් පාවුල්තුමා මෙන්න මේ අනුසාරයෙන් තමයි රෝම සහ ගලාති පොත්වල විස්තර කරන්නේ. දැන් අපි ඉන්නේ අර එදා යුදෙව්වරු රැකපු ඒ පැරණි ගිවිසුම තුල නෙවෙයි ජේසුස් වහන්සේ විසින් දුන්න නව ගිවිසුම තුලයි. දැන් ඒ ලිපිවල නැවත නැවත ජේසුස් වහන්සේ දුන්න නව ගිවිසුම මොකක්ද කියලා එක විස්තර වෙන්නේ නැහැ. ඒක මතෙව් සහ ලූක් මාක් ආදී සුභාරංචි පොත්වල එය විස්තර කරලා තිබෙනවා. ඉතින් අපි නව ගිවිසුම දකින්න නම් ජේසුස් වහන්සේ තම මුඛයෙන් කන්ද උඩ දේශනාව තුල පිහිටවපු එම අලුත් ගිවිසුමේ ප්‍රකාශනයන් පිළිබඳව මන අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. ඉන්පසු අපිට පුළුවන් විවිධ ස්ථානවල ඇති වුණු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දුන්න විවිධ ලිපි අධ්‍යයනය කළා. ඒව තුලින් අපිත් අපේ සභාවන් ඉදිරියට හසුරුවගෙන යන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එවකට යුදෙව්වරු සමහර තර්ක ඉදිරිපත් කළා. මෙහෙම ජේසුස් වහන්සේ කියන විදිහට ගිහිල්ලා පමණක් හරියන්නේ අපිට පැරණි ගිවිසුම තියෙනවා. ඒක අනුව තමයි අපි යන්න ඕන. චර්මච්ඡේදනය ආදී පැරණි ගිවිසුමේ ඔක්කොම නීති අපි කරන්න අවශ්‍යයි කියන ආබ්‍රහම්ට දුන්න නීතිය ඔවුන් නැවත ගේන්න හැදුවා. හැබැයි එවිට පාවුල්තුමා කිව්වා දැන් ඒ කරපු ගිවිසුම තුලින් නොවේ දැන් ගැලවෙන්නේ ජේසුස් වහන්සේ කළ ගිවිසුම තුලින්. ඒ නිසා නුඹලා දැන් ජේසුස් වහන්සේ කියන විදිහට යන්න අවශ්‍ය. ඒ පැරණි ගිවිසුමම නුඹලා බදාගෙන ඒ පැරණි ගිවිසුමේ කාරණාවලින් නුඹලා ධර්මිෂ්ඨ කරයි කියලා හිතන් හිටියොත් ඒ තුලින් නුඹලට කිසි ධර්මිෂ්ඨකමක් ඉන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ ඒක අලුත් කරලා තිබෙනවා. ඒක නුඹලගේ ක්‍රියාවන් වලින් පමණක් නොවේ. නුඹලගේ හදවත ඇතුළාන්තයේ සිට පවිත්‍රකම ගොඩනගන අලුත් ගිවිසුමක් තමයි ජේසුස් වහන්සේ අපිට දීලා තිබෙන්නේ. මේ ගිවිසුම අපි අද මෙන්න මේ විදිහට අපිට කියවලා තේරුම් ගන්න පුළුවන් මතෙව් 5:6-7 මේක ඔබ අධ්‍යයනය කරන්න. ඒ තුලින් ඔබට තේරෙයි අලුත් ගිවිසුම මොකක්ද. බොහෝ ක්‍රිස්තියානිවරු අසා තිබෙන අපි ඉන්නේ අලුත් ගිවිසුමක. මොකක්ද එහෙනම් අලුත් ගිවිසුම? මොනවද අලුත් ගිවිසුමේ කාරණා? ඒව දැනගන්න ඔබ ජේසුස් වහන්සේ විසින්ම තම මුඛයෙන් කියූ කන්ද උඩ දේශනාව අධ්‍යයනය කරන්න. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ විට අපි දේශනාවන් දානකොටම ඔයාලට ඒක ලබා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.